එතකොට මේ ඝනයක් මගින් ඇති කරන පීඩනය කොහොමද හොයන්නේ කියලා අපි කතා කරා. ඒ වගේම ද්‍රවයක් මගින් ඇති කරන පීඩනයත් කොහොමද හොයන්නේ කියලා අපි කතා කරා. ඊළඟට අද අපි කතා කරන්නේ වායු පීඩනය ගැන. දැන් වායු පීඩනය මම ගිය සතියේ පොඩ්ඩක් කතා කරා. ඒ කියන්නේ මේ ඝනයක් ද්‍රවයක් වාගෙම වායුවකට පීඩනයක් ඇති කරන්න පුළුවන් කියලා අපි දැන් දන්නවා. මතක ඇති මම පොඩ්ඩක් කතා කරන්න ටිකක්. ඊ සතියේ අපි කතා කරේ පොඩි පරීක්ෂණයක් ගැන මේ වායු පීඩනය. යුනලයක් අරගෙන මේ යුනලේ අපි පුරවනවා වර්ණ ගන්නපු ජලය. මේ යුනලයට පුරවුවාම යුනලේ මේව දෙපැත්තේ සමානව පීඩන්නේ මේ ජලය. මේකට හේතුව මේ දෙපැත්තේ වායු පීඩනය එක සමාන නිසා කියලා මම කිව්වා. ඊට පස්සේ මේකට සම්බන්ධ කරනවා එක පැත්තකට බැලුම් බෝලයක්. කට ගැට ගහපු බැලුම් බෝලයක් ඉස්සෙල්ලා සම්බන්ධ කරන්න. බැලුම් බෝලයක් සම්බන්ධ කරනවා මේක කට ගැට ගහපු එක. ඒක කට ගැට ගහපු බැලුමත් සම්බන්ධ කරලා ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? මේ බැලුම් බෝලේ කට ලියනවා. කට ලිව්වාම බැලුම් බෝලේ කට ලියනවා. ලිව්වාම මොකද වෙන්නේ? මේ ද්‍රව මට්ටම බැලුම් බෝලේ සම්බන්ධ කරපු පැත්තේ පහළ යනවා අනිත් පැත්තෙන් උඩට එනවා. ඒතර මේ විදිහට ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ මේ බැලුමේ තුල පිරලා තියෙන වාතය මගින් කියලා අපි කිව්වා. මේ වාතය නිසා ඇති කරන පීඩනය නිසා කියලා අපි කිව්වා. නේද? එතකොට මෙන්න මේ විදිහට වාතයට පීඩනයක් ඇති කරන්න පුළුවන් කියලා අපි කතා කරා ගිය සතියේ. එතකොට අපි දන්නවා අපි ළඟ පරිසරය ඉදිරියට තියෙන වායුගෝලීය වාතය. එක එක පොත්වල එක එක විදිහට සඳහන් වෙනවා ළමයි. සාමාන්‍යයෙන් කියනවා මේ අපේ පෘථිවිය වටේට අපේ පොළොව වටේට කිලෝමීටර් 700ක් විතර. සමහර පොත්වල කියනවා කිලෝමීටර් 1000ක් විතර කියලා. සමහර ඒවා කියනවා කිලෝමීටර් මේ විදිහට පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 700ක් විතර. එතන වායුගෝලයේ තියෙනවා. එතකොට අපිට ඉහළින් තියෙනවා කිලෝමීටර් 700ක වායු පද. මේ කිලෝමීටර් 700 වායු පදයෙන් අපි පෘථිවිය මත ඉන්නකොට මේ අපි මත මේ ශරීරයේ මත ලොකු පීඩනයක් ඇති කරනවා. ඒතර මෙන්න මේ වායුගෝලීය වාතය මගින් ඇති කරන පීඩනයට අපි කියනවා වායුගෝලීය පීඩනය කියලා. මාතෘකාව ලියා ගන්නකො වායුගෝලීය පීඩනය කියලා. වායුගෝලීය පීඩනය කියලා ලියා ගන්න මාතෘකාව. ඊපස්සේ ලියන්න මෙහෙම අපාවට අවකාශයේ පිරී ඇත්තේ අපාවට අවකාශයේ පිරී ඇත්තේ ළමයි මේ කරන්ට් එක ගියා අදිස්සිය අද කීප සැරයක්ම ගියා ඉස්සෙල්ලා පන්තියෙත් මගේ මේ ඒකින්ද සමහරට ආයේ කරන්ට් එක ගියයි ඒ මොනොත් චුට්ටක් බලන්න එක සැරයට ලිව් වෙන්න එපා අයින් වෙන්න එපා ඒ කියන්නේ මට මැසේජ් එකක් දාන්න මගේ අතේ ෆෝන් එකක් නැහැ ඒකින්ද මේ සැරින් සැරේ කීප සැරයක්ම අද කරන්ට් එක ගියා ටික වෙලාවක ඒකින්ද බලන්න රයිට් එහෙමනම් මම කියන්න අපික ආයසරයක් කියන්නම් මම මේ මෙහෙම ලියා ගන්න අපාවට අවකාශය පිරී ඇත්තේ වායුගෝලීය වාතය මගිනි
පවට අවකාශයේ පිරී ඇත්තේ වායුගෝලීය වාතය මගිනි. මෙම වායුගෝලීය වාතය මගින් ඇති කරන පීඩනය වායුගෝලීය වාතය මගින් ඇති කරන පීඩනය හඳුන්වන්නේ වායුගෝලීය පීඩනය යනුවෙන්. වායුගෝලීය පීඩනය යනුවෙන්. දැන් එතකොට මේ අපිට ඇත්තටම දැනෙන්නේ නැහැ ළමයි මේ අපිට මෙහෙම අපි අවුවට පරිසරයේ තියෙන මේ වායුගෝලීය වාතයෙන් මෙහෙම තෙරපුම් පීඩනයක් ඇති කරනවා කියන්නේ. දැන් අපි හිතන්නකෝ අපි ඔයගොල්ලෝ කිමිදලා තියෙනවද දන්නේ නැහැ. ගඟක නැත්තම් මේ වැවක එහෙම නැත්නම් ස්විමින් pool එකක කිමිදෙද්දි ටිකක් යටට ඇද්දි ළමයි කන් දෙකක් කියනවා. ඒ යටට යද්දි කන් දෙකක් කියන්නේ ඇයි? ජලය මගින් ඇති කරන පීඩනය නිසා. එතකොට ඒ තෙරපුම අපිට දැනෙනවා ඉතින්. හැබැයි අපිට කවදාවත් මේ වායුගෝලීය පීඩනය කියන එක දැනෙන්නේ නැහැ. ඒකට දැනෙන්නේ නැති වෙන්න හේතුව මේ වායුගෝලීය පීඩනය හැමදාම අපි ඉපදිච්ච දවස් ඉඳන් අපේ ශරීරයේ මත තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සර කාලේ මිනිස්සු දැනගෙන හිටියේ නෑ මෙහෙම වායුගෝලය මගින් පීඩනයක් ඇති කරනවා කියලා. මුලින්ම මේ වායුගෝලය මගින් පීඩනයක් ඇති කරනවායි කියලා මේ කාරණේ හෙළි කළේ ඉතාලි ජාතික ටොරිසෙලි කියලා විද්‍යාඥයෙක්. යාගේ නම ටොරිසෙලි. මෙන්න මේ විද්‍යාඥයා තමයි මෙයා ඉතාලි ජාතික. මේ ඉතාලි ජාතික ටොරිසෙලි කියන කෙනා තමයි වායුගෝලීය පීඩනයේ මුල්වරට හඳුන්වලා දුන්නේ. මේ මෙහෙම පීඩනයක් ඇති කරනවා කියලා මුලින්ම පෙන්නලා දුන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා ඉන්නේ. හරි එතකොට එයා මේ වායුගෝලීය පීඩනයක් කියනවායි කියලා පෙන්වන්න පාවිච්චි කරපු උපකරණ කට්ටලේ තමයි මේ රූප සටහන තියෙන්නේ. මේ ටොරිසෙලි කියන කෙනා වායුගෝලීය පීඩනයක් කියනවා කියලා පෙන්වන්න එයා හදුව උපකරණ කට්ටලයක්. ඒ උපකරණ කට්ටලේ තමයි මේ රූප සටහන තියෙන්නේ. ලියන්නකො අලුත් කුලක කරුවක් දාලා වායුගෝලීය පීඩනයක් ඇති බව මුල්වරට පෙන්වා දෙන ලද්දේ ඉතාලි ජාතික ටොරිසෙලි නැමැති විද්‍යාඥයා විසිනි. ඉතාලි ජාතික ටොරිසෙලි නැමැති විද්‍යාඥයා උපකරණ කට්ටලේ ළමයි මේමයි එයා හැදුවේ. එයා ගත්ත මුලින්ම මේ මීටරයක් විතර දිග වීදුරු නාලයක්. එක පැත්තක් වහක් මේ විදිහට එක පැත්තක් වහලා තියෙන මීටරයක් විතර දිග වීදුරු නාලයක් ගත්තා. අරගෙන මේකට පිරෙවුවා රසදිය. මේකට රසදිය පිරෙවුවා. සම්පූර්ණයෙන්ම රසදිය පිරෙවුවා මේ වීදුරු නාලය. පුරවලා මේක මුණින් අතට ආපහු හරවලා මුණින් අතට හරවලා
රසදිය පුරවපු වාදනයක මෙහෙම මුඩින් අතට නැවුවා. එහෙම නැවුවාම මේ අනිත් පැත්තේ තියෙන පින්තූරේ වාගේ රසදිය කඳ පහළට ඇවිල්ලා ටිකක් පහළට ඇවිල්ලා නැවුණා. ඔය විදිහට පොඩ්ඩක් පහළට ඇවිල්ලා නැවුණා. ඉතින් උපකරණ කාටේ තමයි මේ රූප සටහන තියෙන්නේ. ඒක සකස් කරේ එහෙමයි. කොහොමද හැදුවේ? මීටරයක් විතර දිග විදුරු නලයක් අරන් ඒකට රසදිය පුරවලා රසදිය පුරවපු වාදනයක මුණින් අතට නාමයි. හරි? අලුත් රෝලකින් ලියන්න හිටිනවා. මීටරයක් පමණ දිග වීදුරු නලයක් ගෙන වරහන් ඇතුළේ යන්නේ එක් කෙළවරක් වසන ලද. වීදුරු නලයක් ගෙන එක් කෙළවරක් වසන ලද වරහන් මාලා එයට රසදිය පුරවා රසදිය පුරවන ලද බඳුනක මුණින් අතට නැවීමෙන් වායුගෝලීය පීඩනය මැනීම සඳහා මෙම උපකරණය ටොරිසෙල්ලි විසින් සාදන ලදී. හරි. අපි අඳගමු ළමයි මේ රූප සටහන. ඉඳලා ඉවරලා හරිනම් කියන්න මට හරි කියලා නැත්නම් මැසේජ් එකක් දාන්න හරි කියලා. සර් ටියුට් එකේ නෙමෙයිද ලියන්නේ? ටියුට් එකක් දුන්නා නේද මම? මට දැන්නේ මතක් වුණේ. ඒකේ තියෙනව නේද මේ රූප සටහන? තප්පරයක් ඉන්නේ තප්පරයක්. ඔව් සර්. ඕම්ම ඉන්න. ඔව් සර්. ඔව් ටියුට් එක මම ගන්නකම් ඕම ඉන්න. යන්න එපා කවුරු හරි. මම මේක ටියුට් එක කිව්වනේ ඔයගොල්ලන්ට. ඉතින් කතන්දරේ තියෙනවනේ. හරි. දැන් ගැටලුවක් නැහැ මේකේ රූපේ තියෙනවා.
අපි ඔය කියපු මම ඔය විස්තර කරපු ඔක්කොම ටිකක් තියෙනවානේ රයිට් ඒක හොඳයි එහෙනම් අඳින්න දෙයක් නැහැ පොඩ්ඩක් බලා ගන්න මම කියන්නම් මේ ටියුට් එක print කරලා තියාගන්න හැමෝම මේ ටියුට් එකේ සටහන සම්පූර්ණ කරගන්න මම මෙතන ඉඳන් කතා කරනවා හරි ලව් දැන් මෙහෙමයි වෙන්නේ දැන් මේ ටොරිසෙල්ලි අදින උපකරණ කට්ටලේ දැන් මෙහෙම මුණින් අතට නවපුවම ළමයි ඔයගොල්ලන් මේ පේන විදිහට මේ රස කියනද පොඩ්ඩක් පහළට යනවා මේ තියෙන්නේ පොඩ්ඩක් රස කියනද පහළට ගිහින් නවතිනවා දැන් මෙතන මොනවද තියෙන්නේ මේ උඩ මොනවද තියෙන්නේ මෙතන පේනවද ඔයගොල්ලන්ට මෙතන නම් කරලා තියෙනවා රික්තකය කියලා ඒ රික්තකය කියන්නේ මෙතන මොනවත් නෑ ළමයි රික්තකය රික්තකයක් කියන්නේ හිස් අවකාශයක්. ඒ කියන්නේ මෙතන වාතයවත් නැහැ. මෙතන වාතයවත් නැහැ. ඇයි සම්පූර්ණයෙන්ම රස්නිය පුරවලනේ අනිත් පැත්තට හැරෙන්නේ. ඒ කියන්නේ මේ උඩ වාතය රැඳිලා නැහැ. හරි එතකොට මෙතන රික්තකයක් තියෙනවා. දැන් එතකොට මේ රසදිය කඳ මීට වැඩිය පහළට යන්නේ නැත්තේ ඇයි? ඇයි පහළට යන්නේ නැත්තේ මීට වැඩිය? හේතුව තමයි මේ වාදනයේ මේ වටේට තියෙන මෙන්න මේ වටෙන් මෙන්න මේ රසදිය පෘෂ්ඨය පහළට කඩ කරගෙන ඉන්නවා වායුගෝලීය පීඩනයෙන් රසදිය ටික පල්ලෙහාට තෙරපගෙන ඉන්නේ ඒක නිසා උඩින් පල්ලෙහාට පහත් වෙන්නේ නැහැ පැහැදිලිද මම කියන දේ මේ වායුගෝලීය පීඩනයේ රසදිය වාජනයේ තියෙන රසදිය මට්ටම පල්ලෙහාට තද කරගෙන ඉන්නේ නේද ඒක නිසා මේ රසදිය කඳ පහළට වැටෙන්නේ නැහැ. තව පහළට එන්නේ නැහැ. හරි? එහෙමනම් මේ වායුගෝලීය පීඩනය වලින් තමයි මේ රසදිය කඳ ළමයි උඩට උස්සගෙන ඉන්නේ. දැන් අපි මේ ඇටම මුහුදු මට්ටමේ කියන්නේ දැන් අපි මේක මොකක්ද ඒ වගේ මුහුදු මට්ටමේ හැදුවොත් මේ රසදිය කඳේ උස ළමයි සෙන්ටිමීටර 76ක් सेंटीमीटर 76 වෙනවා මේ රසදිය කඳේ උස. ඒ කියන්නේ වායුගෝලීය පීඩනයට පුළුවන් සෙන්ටිමීටර 76 රසදිය කඳක් උඩට උස්සගෙන මේකේ තේරුම ඒකයි. වායුගෝලීය පීඩනයට පුළුවන් සෙන්ටිමීටර 76ක රසදිය කඳක් උස්සගෙන දැන් මේ උපකරණ කට්ටලෙන් වායුගෝලීය පීඩනය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? දැන් අපි දන්නවා අපිට පුළුවන් ළමයි ද්‍රවයක් තුළ කිසියම් ලක්ෂයක පීඩනය හොයන්න. ද්‍රවයක් තුළ යම් ලක්ෂයක පීඩනය හොයන්න පුළුවන්. මේ දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මේ මම මේ රතු පාට ඉරක් ගහන්නේ. මේ මට්ටමේ තියෙන වායුගෝලීය පීඩනය. මේ වායුගෝලය මගින් තමයි මෙතන පීඩනය ඇති කරන්නේ. එතකොට අපි මේ රසකින් කඳ ඇතුලේ මෙන්න මෙතන පීඩනය මම මේ ඩොට් එකක් විදිහට පීඩනය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ අපි ගිය සතියේ කතා කරා ද්‍රවයක් තුළ පීඩනය P නම් P සමාන වෙනවා H rho G මේ සමීකරණයෙන් අපිට පුළුවන් මෙතන පීඩනය ගන්න එක. අපි බලමු මෙතන පීඩනය ගන්න එක කියලා කොහොමද වෙන්නේ කියලා. මේ සෙන්ටිමීටර 76ක රසදිය කඳ මගින් තමයි මේ පීඩනය ඇති කරන්නේ. එතකොට මේ සෙන්ටිමීටර 76ක රසදිය කඳ මගින් ඇති කරන පීඩනය අපි හොයනවා. එතකොට ඒ පීඩනය තමයි වායුගෝලීය පීඩනය. හරි. බලනවා මේක මෙහෙම කියලා තියෙනවා විස්තරේ පුරවාය තුලට වාතය ඇතුළු නොවුසේ රස්තිය සහිත වාජනයක සිරස්ව යටි පුරව රැඳවීමෙන් රස්තිය මට කියන්න බැරිුණා. එතකොට මේ උපකරණ කට්ටලේ හඳුන්වනවා රසදිය වායු පීඩන මානය කියලා. මේ ටොරිසෙල්ලි හදපු මේ උපකරණ කට්ටලේ අපි හඳුන්වනවා රසදිය වායු පීඩන මානය. හරි? ඊට පස්සේ කියන්න බලන්න මේ ඊළඟ ඡේදය තියෙනවා මෙහිදී නලය තුල ඉතිරවන රසදිය කඳේ උස සෙන්ටිමීටර 76ක් පමණ වේ. නලයට රසදිය සියල්ලම වාජනයට ගලා නොයන්නේ. ඒ කියන්නේ රසදිය කඳ පහළට යන්නේ නැත්තේ පිටතට නිරාවරණය වූ රසදිය පෘෂ්ඨය වායුගෝලීය පීඩනය මගින් තද කරගෙන සිදු කරනවා. වායුගෝලීය පීඩනය මේක තද කරන්නේ. ලියන්න මෙන්න මේ ඡේදෙ මෙහෙම.
ද්‍රවයක් තුල එක සමාන මට්ටමේ පීඩනය සෑම තැනම එක සමාන නිසා රසදිය කඳේ පතුලේ පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වේ. රසදිය කඳේ පතුලේ පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වේ. ඒ අනුව රසදිය කඳේ පතුලේ පීඩනය ගණනය කිරීමෙන් වායුගෝලීය පීඩනය ගණනය කළ හැකියි. හරි. එවනම් අපි මෙන්න මේමයි දැන් හොයන්නේ. දැන් අපි ද්‍රවයක් තුළ පීඩනය හොයන්න තියෙන සමීකරණයක් P සමානයි H/O2. එවනම් අපි ආදේශ කරනවා P කියන්නේ පීඩනය සමානයි H උස. මේ දැන් 76යි. හැබැයි මේක සෙන්ටිමීටර තමයි. මේක මීටර කරන්න බෙදන්න මෙතනම සීයේ. මීටර. ඔන්න උස අපි H ආදේශ කරා. ඒක රෝ කියන්නේ මොකද්ද? රසදිය වල ඝනත්වය. ළමයි 10600. ඝන මීටරයට කිලෝග්‍රෑම්. kgm ඍණ මේ තමයි රසදිය වල ඝනත්වය. වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය G කියන්නේ 10යි ms ඍණ 2. දැන් එහෙනම් අපිට මෙන්න මේ සමීකරණයෙන් ගණනය කරන්න පුළුවන් මේක සුළු කරපුවාම වායුගෝලීය පීඩනය ලැබෙනවා. බිංදු දෙකට මේ පැත්තෙන් බිංදු දෙකක් අපනවා නම් එතකොට එහෙනම් එනවා 76 ගුණ කිරීම 136 ගුණ කිරීම 10. එතකොට මේකේ උත්තරේ ළමයි කීයක් වෙනවද? කැල්කියුලේටරයක් හොයාගන්න නේ. හරි. වැඩි කරලා කියන්න උත්තරේ මට කීයද කියලා. කැල්කියුලේටර් වලින් වැඩි කරන්න එපා. විභාගෙට ඔයගොල්ලන්ට කැල්කියුලේටර් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒකින්ද බලන්න කියන්න මට. 76 ගුණ කිරීම 136 ගුණ කිරීම 10 එනවා මේ සංඛ්‍යාව 1,03,360. ළමයි මේකේ ඒකකය අපි කියනවා පැස්කල් කියලා. පීඩනයමයි ඒකකේ පැස්කල් PA. එහෙම නැත්නම් මේ හොස් ගන්න පුළුවන්. වර්ග මීටරයට නිව්ටන් කියලා ගන්නත් පුළුවන්. එන්නෙම ඍණ 2. හරි එහෙමනම් මෙන්න වායුගෝලීය පීඩනය අගේ. වර්ග මීටරයට නිව්ටන් 1,00,000 වර්ග මීටරයට නිව්ටන් 1,03,360. නැත්නම් 103 මිලියන 360යි. හරි. හදාගන්නකො මේ ටික බලන්න. වායු පීඩනය හොයන හැටි.
මේක ලියාගෙන හරිනම් මට කියන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි නේද? හරි. ඉවර නැත්තම් කියන්න කවුරු හරි මකන්න යන්නේ. හරි. right. දැන් ළමයි මේ රසදිය වායු පීඩන මානය කියන එක ප්‍රායෝගිකව පීඩනය මනින්න යොදා ගන්න අමාරුයි. ඇයි ප්‍රායෝගිකව මේක යොදා ගන්න අමාරු හිතන්නකෝ දැන් ඕගොල්ලෝ දැන් වායු ගෝලීය පීඩනය මනින්න ඕන ඕගොල්ලන්ට. එතකොට ඕගොල්ලෝ විද්‍යාගාරයෙන් රසදිය බෝතලයක් අරන් වීදුරු නලයක් අරගෙන නේද? ඒකට පුරවලා ආපහු නමලා දැන් සාමාන්‍යයෙන් මේකට අපි හිතමුකෝ රසදිය බෝතල් දෙකක් විතර යනවා කියලා රසදිය ලීටර දෙකක්. රසදිය ලීටර දෙකක් කිලෝ 25කටත් වැඩි බරයි. ඒ විතරක් නෙවෙයි වීදුරු උපකරණ. ඒතර මේක තැනින් තැනට ගෙනියන්න අමාරුයි ළමයි. මොකද මේක අපිට ගිහින් තමයි හදාගන්න ඕනේ. නේද? ඒක නිසා මේක භාවිතය අපහසුයි. තැනින් තැනට ගෙනියන්න අමාරුයි. අනිත් එක රසදිය කියන්නේ අනතුරුදායක ද්‍රවයක්. බැර ලෝහයක්. බැර රසායනිකයක්. නේද? සමහරවිට මේ රසදිය අපිට ශරීරයට වුණොත් පිළිකා වගේ දේවල් හැදෙනවා. හරි. එතකොට ඒක නිසා මේ රසදිය වායු පීඩන මානය භාවිතයේ දුෂ්කරයි තාම. ඒක නිසා අපි හදාගෙන තියෙනවා නිර්ද්‍රව වායු පීඩන මානය කියලා. නිර්ද්‍රව වායු පීඩන මානය කියන එක ළමයි ද්‍රවයක් අඩංගු නැහැ. ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන් අවශ්‍ය තැනකට අරගෙන ගිහින් මනින්න පුළුවන්. අවශ්‍ය ඕනෑම අදකට හරවන්න පුළුවන්. ඒක නිසා ප්‍රායෝගිකව වායු පීඩනය මනින්න පාවිච්චි කරන්නේ මෙන්න මේ නිර්ද්‍රව වායු පීඩන මානය කියන උපකරණය. හරි? මේ කියන්නේ නිර්ද්‍රව වායු පීඩන මානය. මේක තමයි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ අපි වායු පීඩනය මනින්න. දැන් මේ වාගේ ඇත්තටම මේක පිළිපෙන්නේ නැහැ ළමයි මේ වාගේ නිකන් ඔරලෝසුවක් වාගේ මේක පේන්නේ. අපි ඉස්කෝලේ පටන් ගත්තාම විද්‍යාගාරේ තියෙනවා මේ උපකරණය මම පෙන්නන්නම්. ඒතකොට මේක නිකන් ඔරලෝසුවක් වාගේ. ඔයගලන්ට පේනවා මේ දර්ශකයක් තියෙනවා කටුවක්. වායු ගෝලීය පීඩනය වෙනස් වෙද්දී ළමයි මේ කටුව කැරකෙනවා. මේ කටුව මෙහෙමයි. කටුව දැන් ඔරලෝසු කටුව යනවා වගේ වටේට කැරකෙන්නේ නැහැ. මොකද වායු පීඩනය කියන එක ළමයි එහෙම විශාල වශයෙන් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒක නිසා මේ බොහෝම සුළු ප්‍රමාණයක් මේ කටුව උත්ක්‍රමණය වෙනවා. ඒකෙන් තමයි වායු පීඩනය මැනගන්නේ. හරි එතකොට මේක භාවිතයේ පහසුයි. තැනින් තැනට ගෙනියන්න පුළුවන් ඕනෑම අතකට හරවන්න පුළුවන්. මේ උපකරණය හදලා තියෙන ළමයි බලන්න මෙතන තියෙනවා මේ පණුවෙක් වාගයක් මේ පණුවෙක් නෙවෙයි. මේ ඇවිල්ලා මේ වාතය අර්ධ වශයෙන් ඉවත් කරපු ලෝහ සිලින්ඩරයක්. මේක ඇතුලේ තියෙනවා වාතය. හැබැයි මේ වාතය බාගෙට අයින් කරලා තියෙනවා.
එහෙම භාගයට අයින් කරපු ලෝහ සිලින්ඩරයක්. දැන් වායු පීඩනය වැඩි වුණොත් ළමයි පරිසරයේ වායු ගෝලීය පීඩනය වැඩි වුණොත් වෙන්නේ මේ සිලින්ඩරය ඇකිලෙනවා. වටෙන් වායු පීඩනය වැඩිනේ. එතකොට මේ සිලින්ඩරය ඇකිලෙනවා. සිලින්ඩරය ඇකිලෙද්දී බලන්න මේ ඊතලයක් පල්ලෙහාට තියෙන මේකේ දුන්නක් තියෙනවා. එතකොට මේ දුන්න පල්ලෙහාට ඇදෙනවා. ඒක මේ සිලින්ඩරයට හයි කරලා තියෙන්නේ. එතකොට වායු පීඩනය වැඩි වුණාම සිලින්ඩරය ඇකිලෙනවා. ඇකිලෙද්දී මොකද වෙන්නේ? දුන්න පහළට එනවා. එතකොට කටුව මේ පරිමාණය කියලා ලියලා තියෙන ආන්ගේ පැත්තට කඩුව චලනය වෙනවා. වායු ගෝලීය පීඩනය අඩු වුණොත් මොකද වෙන්නේ? සිලින්ඩරේ පිම්බෙනවා මේ. සිලින්ඩරේ පිම්බෙද්දි මොකද වෙන්නේ? සිලින්ඩරේ පිම්බෙද්දි දර්ශකය මේ දුන්න යනවා උඩට. එතකොට මේ දර්ශක කඩුව ළමයි පහළට එන්නේ. ඔන්න ඔය විදිහට වායු ගෝලීය පීඩනය අඩු වැඩි වෙද්දී මේ අර්ධ වශයෙන් වාතය ඉවත් කරපු ලෝහ සිලින්ඩරය හැකිලීම දිගෑරීම නැත්නම් හැකිලීම පිම්බීම අනුව වායු ගෝලීය පීඩනය මැනගන්නවා. ඒතර මේකට අපි කියනවා නිර්ද්‍රව වායු පීඩන මානය. ලියන්න ගියාටින් මේ නිර්ද්‍රව වායු පීඩන මානය කියන්නේ. රසදිය වායු පීඩන මානය රසදිය වායු පීඩන මානය භාවිතය තරමක් දුෂ්කර කාර්යයකි. තරමක් දුෂ්කර කාර්යයකි. එබැවින් ප්‍රායෝගික කටයුතුවලදී වායු පීඩනය මැනීම සඳහා නිර්ද්‍රව වායු පීඩන මානය යොදා ගනු ලැබේ. වායු පීඩනය මැනීම සඳහා නිර්ද්‍රව වායු පීඩන මානය යොදා ගනු ලැබේ. අර්ධ වශයෙන් වාතය ඉවත් කරන ලද ලෝහ සිලින්ඩරයක් වායු පීඩනය වැඩිවීමේදී සිදුවන හැකිලීම හා පීඩනය අඩුවීමේදී සිදුවන පිම්බීම
පදනම් කරගනිමින් නිර්ද්‍රව වායු පීඩනමානය සාදා තිබේ. හරි එතකොට මතක තියාගන්න මේක අපිට තැනින් තැනට ගෙනියන්න පහසුයි නේද? ඊට පස්සේ ඕනෑම මතකට හරවලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වාගේ මේකේ වාසි ගොඩක් තියෙනවා. right. ඊට පස්සේ අපි බලමු වායු පීඩනයේ ප්‍රායෝගික භාවිත. එදිනෙදා කටයුතු සඳහා වායුගෝලීය පීඩනය භාවිතා කරන හැටි. හරි. මම ඉස්සෙල්ලා මේ අවස්ථා තුන ගැන පොඩ්ඩක් විස්තර කරලා අපි සටහනට යමු. ළමයි අපේ එදිනෙදා ජීවිතයේ වායුගෝලීය පීඩනය අපිට උපකාරී වන අවස්ථා තුනක් තමයි මේ තියෙන්නේ. ඕලෙන් පළවෙනි අවස්ථාව ඔයගොල්ලෝ උත්සාහ කරලා ඇති නේද? බීම බටයකින් බීම බොන එක. දැන් මේ වීදුරුවක් නෙවෙයි මෙතන අපි බෝතලයක් හරි ගමන්නේ. අපි ස්ට්‍රෝ එකක් දාලා නැත්නම් බීම බටයක් දාලා බීම පානය කරලා තියෙනවා. ඒතර බීම බටයක් දාලා බීම පානය කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ වායුගෝලීය පීඩනය නිසා. වායුගෝලීය පීඩනයක් නැත්නම් කොහොම බටයක් දාලා බීම ඇද්දට එන්නේ නැහැ. බටයක් දාලා බීම ඇද්දට එන්නේ නැහැ. හරි? දැන් මෙතන මොකද්ද වෙන්නේ? කොහොමද මේ වැඩේ වෙන්නේ? මේ බලන්න. අපි ඉස්සෙල්ලා මම වෙනම අඳින්නම්. මේ විදිහට තියෙනවා වීදුරුව, මෙහෙම තියෙනවා බීම එක. මේකට දානවා බීම බටයක්. මන් ටිකක් මොන මාතර බීම බටේ දැන්. හරි දැන් එතකොට මේකේ මේ වීදුරුවේ එළිය පැත්තෙන් මේ පැත්තේ එළියෙන් මේ බටේ ඇතුළ මේ හැමතැනකම තියෙන වායුගෝලීය පීඩනය. මේ හැමතැනකම තියෙන වායුගෝලීය පීඩනය. ඒක නිසා මෙහෙම බටේ දැම්මම ද්‍රව මට්ටම එක විදිහට තියෙනවා. අපි බීම බොනකොට මොකද කරන්නේ? බීම බොනකොට අපි බටේට කට දියලා උරනවා. බටේට කට දියලා උරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ මැජික් කියන මේ වාතය ඉවත් වෙනවා. මෙතන වාතය ඉවත් වුණාම ළමයි මෙතන පීඩනය අඩු වෙනවා. දැන් බටේ ඇතුලේ පීඩනය අඩුයි. පීඩනයක් නැහැ බටේ ඇතුලේ. ඒතකොට බටේ ඇතුලේ පීඩනයක් නැතුණාම දැන් මොකද වෙන්නේ? දෙපැත්තෙන් ද්‍රවණයක් ඇති වෙනවා වායුගෝලීය පීඩනයෙන්. එතකොට මේ බටේ දිගේ ද්‍රවය ඉහළට ගමන් කරනවා. කට කියලා අදිද්දී මේ වාතය ඉවත් වීම නිසා තමයි ද්‍රවය ඉහළ යන්නේ. මේ වාතය ඉවත් වෙද්දී මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනයෙන් බටේට දිගින් ද්‍රවය පහළට තල්ලු කරනවා. එතකොට බටේ දිගේ ද්‍රවය ඉහළට යනවා. එමුණා වායුගෝලීය පීඩනයෙන් තමයි මේ වීදුරුවේ තියෙන බීම ටික බටේ ඇතුළට තල්ලු කරලා ඉහළට යවනවා. ඒක. හරි? ඊළඟට දෙවෙනි එක. මේ දෙවෙනි අවස්ථාව තමයි අපි කියනවා සයිෆන ක්‍රමය. ඔයගොල්ලෝ මේ කරලා ඉතින් ඔයගොල්ලන් විතර මාළු ටැංකියම තියනවා නම් මාළු ටැංකිය වතුර අයින් කරන්නේ මේක. ඒතර සයිෆන ක්‍රමේ ටැංකියක තියෙන ජලය ඉවත් කරද්දී වායුගෝලීය පීඩනය වැදගත් වෙනවා. හරි? එතකොට මේකෙදින් තමයි අපි කරන්නේ මෙන්න මේ බටේ සම්පූර්ණ ජලය පිරලා තියෙනවා. ඉස්සෙල්ලා අපි මේ ප්ලාස්ටික් බටේ අරගෙන ඒකට වතුර පුරවනවා. වතුර පුරවලා දෙපැත්තෙන් වහ ගන්නවා සිදුරු දෙක. වහගෙන උඩින් තියෙන ටැංකිය ඇතුළට දානවා බටේ. දාලා අනිත් පැත්තේ බටේ පහළට ගන්නවා. එහෙම ගත්තාම මේ උඩ තියෙන ටැංකියේ නම් ජලය අනිත් පැත්තට ගලාගෙන යනවා. හේතුව තමයි වායුගෝලීය පීඩනයේ මේ ජලය තල්ලු කරනවා පහළට. තුන්වෙනි අවස්ථාව බලන්න. තුන්වෙනි අවස්ථාවේ කොහොමද වෙන්නේ? මේ මොකද්ද මේක? මේකට කියනවා චූෂක අල්ලුව කියලා. චූෂක අල්ලුව. ඔයගොල්ලෝ දැකලා ඇති මේ බස් වල වීදුරු වල ළමයි බෝඩ් එකේ එල්ලලා තියෙන වීදුරුවේ. නැත්නම් මේ සමහර වාහන වල පිටිපස්සේ අර එක එක මේ ඔය එක එක කෑලි ළමයි ඔය මේ බෝඩික් වලම නම් එල්ලලා තියෙන්නේ. මෙන්න මේ කෑලි වල. එහෙම නැත්නම් සමහර කඩවල් වල වීදුරුවේ බෝඩ්
බහන්න එල්ලනවා මෙන්න මේ කෑල්ල. මේකට කියන්නේ චූෂක අල්ලුව කියලා. මේක පොඩි රබර් පියනක් වගේ එකක් තියෙන්නේ නේ. පොඩි රබර් පියනක් වගේ. එතකොට මේක අපි කරන්නේ මොකද්ද? සුමට විත්තියකට තියලා තද කරනවා. මේක මෙහෙම තියලා ළමයි තද කරනවා. මේ මම මෙහෙම අඳින්නත් මේ දැන් මෙහෙම තියනවා සුමට විත්තිය චූෂක අල්ලුව ඔබ තියෙනවා. දැන් මෙහෙම තිබ්බොත් මේක වැටෙනවා. ඒ වැටෙන්නේ මේ එළියෙත් වාතය තියෙනවා. ඒ වාතයෙන් තල්ලු කරනවා ඇතුළේ තියෙන වාතයෙන් එළියට තල්ලු කරනවා. ඒක නිසා මේක මෙහෙම තියෙන්නේ. ඒකට තියෙන්නේ මම මොකද කරන්නේ? අපි චූෂකාලුව කියලා තද කරනවා. තද කරපුවාම චූෂකාලුව තෙරපිලා ඇතුලේ තියෙන වාතය ඉවත් වෙනවා. චූෂකාලුව ඇතුලේ තියෙන වාතය ඉවත් වෙනවා. දැන් මේ ඇතුලේ තියෙන මෙන්න මේ වාතය ටික අයින් වෙනවා. මේ දෙවෙනි රූපෙදී. අයින් වුණාම මොකද වෙන්නේ? එළියෙන් වායු ගෝලීය පීඩනය මෙයාව තද කරගෙන ඉන්නේ ඇතුලේ. වායු ගෝලීය පීඩනය තද කරගෙන ඉන්නේ. නේද? එහෙමනම් මෙන්න මේ අවස්ථාවලදී අපිට වායුගෝලීය පීඩනය උපකාරී වෙනවා එදින්දා ජීවිතයේ මේ කටයුතු සඳහා. හරි. අපි ඒකත් චුට්ටක් ලියාගමු. right පළවෙනි එක බඩයක් භාවිතයෙන් බීම පානය කිරීම. මෙහෙම ලියන්න. ළමයි අපි අර රූපේ මෙතන චුට්ටක් ඕගොල්ලෝ පැත්තෙන් අඳින්න ඕනේ. එහෙම පැත්තෙන් අඳින්න ඉඩ තියාගන්න. දකුණු අත පැත්තෙන් පොඩ්ඩක් ඉඩ තියලා රූපේ අඳින්න අනිත් පැත්තට වෙන්න ලියන්න. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා රූපේ දාන්න අඳින්න. රූප තුනම අඳින්න කියන්නේ. කට්ටාල රූප තුනම අඳින්න. මේ රූප තුන අදින්න ඉක්මනින්. අවස්ථා තුනක් තියෙනවා ටියුට් එකේ. ඒ අවස්ථා තුනේ ඔය දැන් තුනේ අදින්න මේක. ඇඳලා මට මැසේජ් එකක් දාන්න හරි කියලා. සහන් ඉන්නවද? සහන් සහන් මට හවස මැසේජ් එකක් දාලා මේ නම්බර එක ඇඩ් කරා ගත්තා මේ අද හවස පන්තියට එන්න ඕන කියලා. අලුත් නම්බර එක මගේ සර් කියලා. දැන් පේන්නේ නැහැ මිනිහා නේ. අවුෙන්නේ නැත ඉස්කෝලේ ගියාම. ඉන්නවද? මේ ඇපොලෝ 11ද සහන්? හරි හරි. මම බැලුවේ මේ යකෙක්ගේ මූණ නෙලාලා තින්නේ ඒකයි. කවුද කියලාද? ඒක මිසා
හරි සයන්දා හරි එවනම් අපි යමු නෝට් එකට මේ රූප සරහන් ටික ළමයි පොතේ තියෙනවා තව අඳින්න දින එක්කෙනෙක් ඉන්නවා නම් පස්සේ ඇඳ ගන්න පොතේ බලලා මෙහෙම ලියන්න බීම් බටයක් භාවිතයෙන් බීම් පානය කිරීම කියන එකට ලියන්න බීම බටයට කට තබා ඉරීමේදී බීම බටයට කට තබා ඉරීමේදී බටය තුල ඇති වාතය ඉවත් වේ. බටය තුල ඇති වාතය ඉවත් වේ. එවිට බටයට පිටතින් ඇති වායුගෝලීය පීඩනය මගින් ද්‍රවය ඉහළට තල්ලු කිරීම සිදු කරනු ලැබේ. හරි. ඊට පස්සේ සයිපන ක්‍රමයෙන් ටැංකියක ඇති ජලය ඉවත් කිරීම. මේ සයිපන ක්‍රමයේ ළමයි පාවිච්චි කරලා තියෙන අය දන්නවා. මං හිතන්නේ ඔයගොල්ලන්ගේ වල මාළු ටැංකියෙම තියෙනවා නම් මේ ක්‍රමේ පාවිච්චි කරනවා. මේකෙදි අපි කරන්නේ මේ බටේ එක කෙලවරක් දානවා ටැංකිය ඇතුළට. දාලා කට තියලා අනිත් පැත්තට අදිනවා. මේ පල්ලෙහා කෙලවරෙන් B කෙලවරෙන් උරනවා. එහෙම උරපුවාම මොකද වෙන්නේ? මේ බටේ ඇතුලේ තියෙන වාතය සම්පූර්ණයෙන් අයින් වෙනවනේ ළමයි. දැන් බටේ ඇතුලේ තියෙන වාතය අයින් වුණාම මොකද වෙන්නේ? එතකොට බටේ ඇතුලේ වායු පීඩනයක් නැහැ. එහෙමනම් මේ එළියෙන් වායුගෝලීය පීඩනයෙන් මේ ද්‍රවය ජලය පහළට තල්ලු කරනවා. නේද? එතකොට මේ වායුගෝලීය පීඩනයෙන් තල්ලු කරද්දී මොකද වෙන්නේ? බටේ තුලින් මේ ජලය ඉවතට ගලාගෙන යනවා. හරි? ලියන්නකො මේම. දෙවෙනි අවස්ථාවට. ටැංකියේ ඇති ජලය ඉවත් කිරීමේදී ඉහළ ටැංකියට බටය දමා බටය තුල ඇති වාතය
ඇද ඉවත් කරනු ලැබේ. ඇද ඉවත් කරනු ලැබේ. එවිට වායුගෝලීය පීඩනය මගින් ටැංකියේ ඇති ජලය මෙතන තියෙනවා රූප සටහන් ටික කොල්ලෝ. ටැංකියේ ඇති ජලය බටය තුලට තල්ලු කරනු ලැබේ. දැන් මේ ටියුට් එක කවුරුවත් print කරගෙන නැද්ද මන්දා? මම බලනවා තව සතියක ඉස්කෝලේ එනවා. නැත්තම් මේ print කරලා තියෙනවා නම් කියන්න බෑ රූප ටික යට තියෙනවා කියලා. හරි. ඊළඟ ළමයි රබර් චූෂකයේ ක්‍රියාව. හරි. ඒක රබර් චූෂකයේ මොකද්ද වෙන්නේ අපි? රබර් චූෂකය බිත්තියට තබා තද කරපුවාම මේ චූෂකයේ තුල තියෙන වාතය ඉවත් වෙනවා. එවිට වායුගෝලීය පීඩනය මගින් ඇති කරන තෙරපුම මගින් චූෂකයේ බිත්තියට ඇලිලා හිටිනවා. හරි ලියන්න මේම රබර් චූෂකය බිත්තියට තබා තද කළ විට චූෂකය තුල ඇති වාතය ඉවත් වී යයි. එවිට වායුගෝලීය පීඩනය මගින් චූෂකය බිත්තියට තෙරපාගෙන සිටීම නිසා එය ඇලී පවතී. එම ගැලපෙන විදියට ලියා ගන්න. හරි. දැන් මං ගිය සතියේ ඕගොල්ලන්ට කිව්වා මං පන්තිටිය වේලාසන පටන් ගන්නවා කියලා. නමුත් අර කාලසටහන් අපිට මෙහි කීපයක් තියෙනවා ළමයි තව පන්ති. ඒකින්ද ඒවා වෙනස් කරගන්න මට බැරි වුණා ගිය සතියේ. ඒක නිසා අදත් මං 6ට දැම්මේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට මේක නවත්තන්න වෙනවා. ඕගොල්ලන්ට මේ ලබන සතියේ මං 5:00ට විතර පන්තිය පටන් ගන්නවා. හරි. ගොඩක් වෙලාවට මම ලබන සතියේ ඉස්කෝලේ එන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. රයිට් එහෙමනම් ළමයි මම මේක වීඩියෝ එක දාන්නම් අනිත් අයට කියන්න මේක බලලා ඉතුරු ටික ලියා ගන්න කියලා. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවනේ නේද? කණ්ඩායම යනවනේ මේ වෙද්දි නේද? ඔව් සර්. රයිට් මේ මං කිව්වේ අපිට මෙහි බස්නාහිර කට්ටියට එන්න එපා කියලා තියෙනවනේ. ඒක නිසා මං බොහෝ විට එන්න ඉඩ තියෙනවා. මේ පණි ආරංචියක් ආවා ඇත්තද බොරුද දන්නේ මේ බස්නාහිර කට්ටියට එන්න දෙනවයි කියලා හරියට දන්නේ නැහැ කියන්නේ. ප්‍රවෘත්ති වලට එහෙම කියයි එහෙම වුණොත් අපි එනවා.
ඒකින්ද සටහන් ටික මේක print කරලා තියාගන්න. එහෙම වුණොත් මම ඉස්කෝලේ ආවොත් මේක කෙලින්ම ඉස්කෝලේදී මේ පාඩමේ මෙතන ඉඳන් කරන්න කියලා අනිත් අයට සටහන සම්පූර්ණ කරලා තියාගන්න කියන්න මේකේ print එක අරගන්න. හරි එහෙමනම් අපි නවත්තමු පුතේ. right එහෙමනම් සුබ රාත්‍රියක් හැමෝටම අපි නවත්තමු ඈ. සුබ රාත්‍රී. good night.